හරි එහෙනම් අපි ලෑස්ති වෙන්නේ පොදු කාර්ය පිළිවෙල ගන්න ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ. දෙකේ අයන්න කතා කරන පොදු කාර්ය පිළිවෙල ගන්න. වේලාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන හින්දා මම ප්‍රශ්න පත්‍රය කියවන්නේ නැහැ. රයිට් ඔයගොල්ලෝ උත්තරේ හදලා තියෙන නිසා පේපර් එක සාකච්ඡා කිරීම විතරක් කරනවා. දෙකේ අයන්නේ පළවෙනි කොටස තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ පොදු කාර්ය පිළිවෙල ගන්න. පළවෙනිම පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව ද්විතීයික විභජනයේද ඇතුළුව. ද්විතීයික විභජනයේද ඇතුළුව පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව පිළිවෙල සහිතමය විභජන පදනම මුළු පිළිවෙල නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි. ඒ වගේම මේක තියෙනවා සේවා දෙපාර්තමේන්තුව. රයිට්. අපි නම් කරනවා මෙය පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව රුපියල් 1000. පිරිවැය අයිතමය විභජන පදනම මුළු පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි 11 සහ ඊළඟ නිමු ඊළඟට සේවා දෙපාර්තමේන්තුව වන ගබඩාව. දැනට අපිට දීලා තියෙනවා අයවැයගත වාර්ෂික පොදු කාර්ය පිළිවෙල ටික වක්‍ර අමුද්‍රව්‍ය බෙදලා දීලා තියෙන්නේ. රයිට් එහෙනම් මම දානවා වක්‍ර අමුද්‍රව්‍ය. ඒක දැනට බෙදලා දීලා තියෙන නිසා අපි දානවා ප්‍රතිපාදන. නැත්තම් අපිට ලියන්න පුළුවන් ඍජු කියලා. රයිට් 11 දෙපාර්තමේන්තුවට 550ක් නිමෝම් දෙපාර්තමේන්තුවට 345ක් ගබඩාවට 55ක් විදිහට. එහෙනම් ওই ටිකේ එකතුව විදිහට අපිට දාන්න පුළුවන් 880ක්. ඊළඟට කුලීහා වරිපණම් 660ක් තියෙනවා 6,60,000ක්. හැබැයි අනිකුත් තොරතුරු වල දීලා තියෙනවා කුලීහා වරිපණම් වලින් 60ක් පරිපාලන ගොඩනැගිල්ලට අදාළ වේ. එහෙනම් අපි දන්නවා පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව තුළ විභජනයට අපි භාවිතා කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල පවණි. රයිට් ඒක හේතුවයි අපි මෙතන 60 අයින් කරලා 600 විතරක් දානවා. 600යි. එහෙනම් කුලීහා වරිපණම් බෙදන්න උඩ පදනම බිම් ප්‍රමාණය. ඒකට අනුපාතයක් හදාගන්න පුළුවන් 5000ට 3000ට 2000 තියෙන්නේ 5ට 3ට 2. 5ට 3ට 2. එහෙනම් 5යි 3යි 8යි 8යි 2යි 10යි 600 බෙදන්න ඕනේ 10යි 60යි. 60 වැඩි කරනවා 5න් 300යි. 60 වැඩි කරනවා 3න් 180යි. 60 වැඩි කරනවා 2න් 120යි. ඔන්න ඔය 600 මේ ආකාරයට බෙදලා ගියා. රයිට්. ඊට පස්සේ සේවක සුබසාධන වියදම් තියෙනවා 250. එහෙනම් සේවක සුබසාධන වියදම අපිට විභජනය කරන්න පුළුවන් පදනම තමයි සේවක සංඛ්‍යාව. එහෙනම් සේවක සංඛ්‍යාව 30ට 15ට 5යි. ඒ කියන්නේ 5 තමයි කුඩාම සාධකය වෙන්නේ 6ට 3ට 1යි. 6ට 3ට 1යි. 6ට 3යි 9යි 1යි 10යි 250 බෙදීම 10යි. එතකොට 25ක් වෙනවා. එහෙනම් අන්තිම එකට 25යි 3යි කියලා කියන්නේ 45යි. ඉතුරු වල ටික අපිට දාන්න පුළුවන් 75ක්. රයිට්. අනිත් අංශයට මෙතන 75යි. රයිට්. එහෙනම් 6ක් වැඩි කරාම එතන ඊළඟට අපි යනවා යන්ත්‍ර ෂෙයර් 400ක්. ඒක විභජනය කරන්න වෙන්නේ අපිට යන්ත්‍ර පිරිවැය කියන පදනමට. එහෙනම් යන්ත්‍ර පිරිවැය 1500යි 2500යි. එහෙනම් මෙතන 3ට 5. එහෙනම් 400 බෙදීම 8 50යි. එහෙනම් 150යි 250යි විදිහට බෙදනවා. මෙතන සේවා අංශයට එන්නේ නැහැ. ඊට පස්සේ වක්‍ර වැටුප තියෙනවා 500ක්. එහෙනම් මේ වක්‍ර වැටුප 500 අපිට බෙදන්න පුළුවන් සේවක සංඛ්‍යාවට. රයිට්. 6ට 3ට 1. කලිනුත් අපි පදනම පාවිච්චි කරා.
6යි 3යි 9යි 10යි එහෙනම් 50යි 300යි right 150යි 50යි. ඔන්න අපි දැනට ප්‍රාථමික විභජනය කරලා අවසන් කරලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ප්‍රාථමික විභජන පස්සේ අදාළ දෙපාර්තමේන්තුව වල මුළු පොදුකාර්ය පිරිවැයන් ටික හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. right එහෙනම් මේ ටික අපි එකතු කරනවා 550 300 right 150 150 300 ඒ ටික එකතු කරාම 1450 right ඊට පස්සේ ඊළඟ එක 345 180 75 250 150 right 1000 විදිහට ඒ වගේම මෙතන සේවා අංශයේ 55යි 120යි right ඒ ටික එකතු කරාම 250යි. දැන් අපි දන්නවා ඊළඟට සේවා අංශය නැවත බෙදන්න ඕනේ නිෂ්පාදන අංශ වෙත. එතකොට අපිට කියනවා ගබඩාවේ පිරිවැය එකලස් හා නිමවුම් දෙපාර්තමේන්තු අතර පිරිවැලින් 3:2 අනුපාතයට බෙදන්න කියලා කියනවා. එහෙනම් ගබඩා අංශය 3:2 අනුපාතය පිරිවැය දෙනවා 250. ඒ 250 මෙතනින් අයින් කරලා මෙතන දානවා. right එහෙනම් පහෙන් බෙදම 50යි 150යි 100යි. එහෙනම් අපි ඔන්න විවිධ විභජනය කරලා අවසන් කරලා මෙතන ගන්නවා 1600යි ඊළඟට 1100යි ඊළඟට බිඳුවයි. මේ තමයි පොදු කාර්ය පිරිවැය ද්විතීක විභජනයෙන් පස්සේ. එහෙනම් අපේ නම ගානේ දෙවෙනි කොටස පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාත හදන්න කියලා. පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාත හදන්න දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකලස් දෙපාර්තමේන්තුව නැත්නම් එකලස් අංශය පොදු කාර්ය පිරිවැය අන්තර්ගමනය කරන පදනම අනිවාර්යෙන් ගානේ දෙනවා. එහෙනම් එකලස් දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර පැය පදනම මත හා නිමවුම් දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය ශ්‍රම පැය පදනම මත අන්තර්ගමනය කරයි. එහෙනම් යන්ත්‍ර පැය පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාතය අපි දැනගන්න ඕන අත්‍යවශ්‍ය කාරණාවක් තියෙනවා. පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාත හදන්න අපි පාවිච්චි කරන්නේ අයවැයගත දත්තයන්. එහෙනම් අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත යන්ත්‍ර පැය සංඛ්‍යාවෙන්. යන්ත්‍ර පැය සංඛ්‍යාවෙන්. මොකද යන්ත්‍ර පැය පදනම මත තමයි අපි අන්තර්ගමනය කරන්නේ. එහෙනම් එකලස් දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය තියෙනවා 1600ක්. 1600 කියලා කියන්නේ මුලින් දහස් වලින් තිබ්බේ. එහෙනම් 16 ලක්ෂයයි. ඒක බෙදන්න ඕනි යන්ත්‍ර පැය. යන්ත්‍ර පැය කීයක් තියෙනවද? අයවැයගත යන්ත්‍ර පැය 2500ක් තියෙනවා. right 2500ක් තියෙනවා. එහෙනම් 2500න් අපි බෙදන්න ඕනි. right එහෙනම් යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය කීයක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ලක්ෂ 16 බෙදීම 2500 එහෙනම් 640යි. එක පැයකට රුපියල් 640යි. ඔය තමයි එකලස් දෙපාර්තමේන්තුව. ඊළඟට නිමවුම් දෙපාර්තමේන්තුවට යනවා. නිමවුම් දෙපාර්තමේන්තුවට ආවම අපිට අන්තර්ගමනය කරන්න කියලා කියන්නේ ශ්‍රම පැය පදනම මත. එහෙනම් ශ්‍රම පැය පදනම මත පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාතය සමානයි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා අයවැයගත right අයවැයගත ශ්‍රම පැය ගන්න. අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය ඒ අංශය තියෙනවා 1100ක්. right ශ්‍රම පැය ගන්න අපිට ගානේ දීලා ඉන්නේ 4000යි. එහෙනම් 4000න් බෙදන්න ඕනේ. 4000. එහෙනම් 1100 බෙදීම 4 එහෙනම් 275යි. පැයකට රුපියල් 275ක් විදියට දෙනවා පොදු කාර්ය පිරිවැය අන්තර්ගමන අනුපාත. right ඊළඟට තුන්වෙනි කොටස අපි ඉල්ලනවා ඒකකයකට අන්තර්ගමනය කරන පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය. එහෙනම්
අත්දැක එකට අවශ්‍ය පැය ගානක් දීලා තියෙනවනේ තුන්වෙනි කොටස. ඉස්සරවම එකලස් දෙපාර්තමේන්තුවේ ගත්තම එකලස් දෙපාර්තමේන්තුවේ පැයකට රුපියල් 640යි. පැය කීයක් ඕනද? පැය කරන්න ඕනේ. එහෙනම් 640 වැඩි කරගන්නවා 640 ගුණ කරගන්නවා 3න් එනම් 1920යි. ඊළඟට අපි යනවා නිමෝම් දෙපාර්තමේන්තුව ගත්තාම නිමෝම් දෙපාර්තමේන්තුවේ 275යි 275 වැඩි කරගන්නවා පැය 2යි. එහෙනම් 275 ගුණ කිරීම 2 550යි. එහෙනම් සමස්ත නිෂ්පාදනයේ වෙනුවෙන් ඒකකයක් වෙනුවෙන් 0.7යි 4යි 2යි. මේ තමයි අන්තර්ග්‍රහණය කරන මුළු පොදු කාර්ය පිළිවෙල. අපි නම් ගානේ 4 වෙනි කොටස. අත්බෑග එක නිෂ්පාදන පිළිවෙල. අපි දන්නවා නිෂ්පාදන පිළිවෙල හැදෙන්නේ ප්‍රාථමික පිළිවෙල සහ පොදු කාර්ය පිළිවෙල කියන දෙකේ එකතුව. එහෙනම් පොදු කාර්ය පිළිවෙල දැනටමත් අපි හොයන්න තියෙන්නේ 2470යි මෙතන. එහෙනම් ප්‍රාථමික පිළිවෙල දීලා තියෙනවා ඍජු පිළිවෙල. ඍජු අනුද්‍රව්‍ය 680යි 680යි. ඒ වගේම ඍජු ශ්‍රමය තියෙනවා 850ක්. දෙකම එකතු කරාම 1530යි. ඒ දෙක එකතු කරාම 0.0.0 right 4යි. මේ තමයි ඒකකයක නිෂ්පාදන පිළිවෙල. එහෙනම් ඊළඟට අධ්‍යයනයක විකුණුම් විලාම පස්වෙනි කොටස අපි දන්නවා ඒකක පිරිවැයට කියනවා 4000ක්. ඕකට එකතු කරන්න ඕනේ ලාභය. ලාභයේ සියයට කියන්නේ 25ක්. එහෙනම් 4000ට 125ක් කියලා කියන්නේ 1000යි. right. එහෙනම් ඒකකයක විකුණුම් මිල රුපියල් 5000යි. එහෙනම් විකුණුම් මිල රුපියල් 5000යි. right. එහෙනම් ඔය විදිහට උත්තරය ඔයගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන්. දෙවෙනි ගානේ ආයතන කොටස කතා කරන්න වැටුප්ලේඛනයේ ආශ්‍රය කියලා ගන්න. එතකොට අපිට වැටුප්ලේඛනය අසම්පූර්ණ එකක් දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා වැටුප්ලේඛනය සම්පූර්ණ කරන්න කියලා කියනවා. වැටුප්ලේඛනය සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඊට පස්සේ වැටුප්ලේඛනය ගිණුම්ගත කරන්න සහ සේවකයන්ට අදාළ මුළු පිරිවැය ගණනය කිරීම කරන්න කියලා කියනවා. හරි. එහෙනම් වැටුප්ලේඛනය සම්පූර්ණ කිරීම කරලා ඉන්නේ. වැටුප්ලේඛනය සම්පූර්ණ කිරීම සේවකයාගේ නම ඊළඟට ඉපෙයින් මේකේ දෙකක් දීලා තියෙනවා. මූලික වැටුප අතිකාල ඒ දෙක එකතු වෙන නිර්මාණය වෙනවා දල වැටුප. ඊට පස්සේ අඩු කිරීම EPF ඊළඟට ණයවාරික ඊළඟට මුළු අඩු කිරීම මුළු අඩු කිරීම. ඊට පස්සේ සුද්ධ වැටුප ඊළඟට ශේෂ්ත්‍රයාගේ දායකත්වයන් EPF සහ ETF. ඔය විදිහට වැටුප්ලේඛනය දාගන්නවා. වැටුප්ලේඛනය right වැටුප්ලේඛනය 2020 මාර්තු. හරි. සේවකයාගේ නම ඉපෙයි මූලික අතිකාල දල වැටුප ඊළඟ අඩු කිරීම 2යි EPF සේවකයාගේ ණයවාරික ඊළඟ මුළු අඩු කිරීම සුද්ධ වැටුප සේවකයා EPF ETF. හරි. එහෙනම් සේවකයෝ තුන් දෙනෙක් ඉන්නවා සරත් නිමල් මේනකා. සරත් නිමල් මේනකා විදිහට. එතකොට මූලික වැටුප් ටික අපිට දීලා තියෙනවා 25000යි 30000යි
ඊළඟට 18000යි. right ඒකෙන් අතිකාල තියෙනවා 5000යි. ඊළඟට 7000යි 3000යි. right එහෙනම් දල වැටුප් ටික 25000යි 5000යි 30000යි දල වැටුප. ඊළඟ නිමල් 37000යි. ඊළඟට 18යි 3යි 21000යි මේ තමයි දල වැටුප මේනකාගේ. ඊළඟට EPF percentage එක අපිට දීලා තියෙනවා සේවකයාගේ මූලික වැටුප මත සේවකයන්ගෙන් 10%. එහෙනම් මූලික වැටුප මත 10%ක් කියලා කියන්නේ 25000ට 10%ක් 2500යි. ඊළඟට 30000ට 10%ක් 3000යි. ඊළඟට 18000ට 10%ක් 1800යි. ඊට පස්සේ ණයවාරික අඩු කරගෙන තියෙනවා සරත්ගෙන් 8000ක්. මෙයාගේ නැහැ මේනකාගේ තියෙනවා 2000ක්. right එහෙනම් මුළු අඩු කිරීම තීරුව අපිට ගන්න පුළුවන් 2500යි 8000යි 10500යි මෙතන 3000යි 3000යි ඊට පස්සේ 1800යි 3800යි විදිහට. එහෙනම් සුද්ධ වැටුප 30000යි 10500 අඩු කරලා අපිට ගන්න පුළුවන් 19500ක්. right ඊට පස්සේ 37000යි 3000ක් යා 34000යි. ඊළඟට 21000යි 3800ක් අයින් වෙන්න ඕනි. 21000යි 3800ක් යාම 17200යි. right එහෙනම් EPF save ගියාගේ තියෙනවා 115ක් මූලික වැටුප මත. එහෙනම් 25000ට 115ක් 3750යි. right ඊට පස්සේ 30000ට 115ක් 4500යි. ඊළඟට 18000ට 115ක් 18000ට 115ක් 2700යි. ඔය විදිහට ETF එක ගන්න පුළුවන්. ඊළඟට ETF එක 103ක්. එහෙනම් 25000ට 103ක් 750යි. 30000ට 103ක් 900යි. ඊළඟට 18000ට 103ක් right 540යි. 18000ට 103යි 540යි. ඔන්නේ නම් වැටුප් ලේඛනය ඉස්තන් ටික පුරවලා ඉවරයි. අපි දැන් මේ ටික එකතු කරගන්නවා. දල වැටුපේ සිට තමයි අපි වැටුප් ලේඛනය වහගන්නේ. right එහෙනම් අපිට දැන් මේ ටිකේ එකතුන් ටික ගන්න පුළුවන්. right මේ ටික එකතු කරාම 88000යි 88000යි. ඊට පස්සේ EPF ටික එකතු කරනවා අපි 2500 ධන 3000 ධන 1800 එනම් 7300යි. ඊළඟට 10000යි මුළු අඩු කිරීම තීරුවත් අපි එකතු කරලා ගන්නවා. right අපිට එනවා 17300ක් 17300ක්. එහෙනම් සුද්ධ වැටුප් ටික එකතු කරාම 19500 ධන 34000 ධන 17200 right එහෙනම් 70700යි. ඊට පස්සේ ඊළඟට EPF එක 3750යි ධන 4500යි ධන 2700යි එහෙනම් 10950යි. right ඊට පස්සේ ETF 850යි 900යි 540යි 2190යි. එහෙනම් උත්තර ටික මුළු තීරුව ටික අපිට එනවා 88000යි 7300යි 10000යි 17300යි 70700යි 13200යි 2640යි. right හරි එහෙනම් ඊට පස්සේ 2190යි. හරි එහෙනම් දැන් ළමයි ඊළඟට අපේ කියනවා වැටුප් ලේඛනයේ ගිණුම් ගත කිරීම. එහෙනම් දෙවෙනි කොටස විදිහට වැටුප් ලේඛනයේ ගිණුම් ගත කරන්න අපි දන්නවා වැටුප් පියදම් ගිණුම, වැටුප් පාලන ගිණුම, ඊළඟට right වැටුප් වියදම් ගිණුම, එහෙනම් වැටුප් පාලන ගිණුම, වැටුප් පියදම් ගිණුම, වැටුප් පාලන ගිණුම. ඊට අමතරව තව ඕන වෙනවා ලෙජර් accounts කීපයක්. එකක් තමයි ගෙවිය යුතු EPF ගිණුම, ගෙවිය යුතු EPF ගිණුම. ඊළඟට EPF වියදම් ගිණුම, EPF
වියදම් ගිණුම ඊළඟට ETF වියදම් ගිණුම ගෙවිය යුතු ETF ගිණුම ඊළඟට අපිට ඕන වෙනවා සේවක ණය right ඊට අමතරව මුදල් පාලනය මුදලින් ගෙවන වැටුප වාර්තා කිරීම සඳහා හරි එහෙනම් දැන් අපි දල වැටුපේ කිරුම් කළ කිරීම ආරම්භ කරමු දල වැටුප කිරුම් කළ දිස්සටහන 88000 වැටුප් වියදම් ගිණුම හර වියදමක් නිසා අර වැටුප් පාලනය කියලා වැටුප් පාලනය ගිණුමට වැටුප් වියදම් කියලා 88000 වැටුප් දල වැටුප ඕකේ එහෙනම් අඩු කරන පළවෙනි එක 7300 EPA 7300 වැටුප් පාලනය ගිණුම හර ගෙවිය යුතු EPA කියලා ගෙවිය යුතු EPA ගිණුමට බැර කරනවා වැටුප් පාලනය ගිණුම 7300 ඊළඟට ණයවාරික අඩු කරනවා 10000 එහෙනම් ණයවාරික right 10000යි එහෙනම් ණයවාරික ගිණුම ණය සේවක ණය ගිණුමට බැල වැටුප් පාලනය කියලා 10000යි එතකොට සේවකයන්ට දීලා තියෙන ණය මුදල ආරම්භයේ දීලා තියෙනවා ණය ගිණුමේ ශේෂය 96000ක් කියලා ඊගේ ශේෂය හර පැත්තෙන් එනවා සේවකයන්ට ව්‍යාපාරයේ දීලා තියෙන ණය අපි ඉලැස්සෙන්නේ තුන්වෙනි ගාන හදන්න සමීකරණ ගාන කියලා තියෙනවා තුනේ අයන්න සීමිත නිමල් සමාගම එකතු කළ අගයමත ප්‍රතිසුනහා ලියාපදිංචි ආයතනයක් එම ව්‍යාපාරයේ 2023 දින අවසන් වර්ෂයේ අවසන් මාසය තුල අපිට දීලා තියෙන ගණන් ටික දීලා තියෙනවා රයිට් එහෙනම් අපි සමීකරණ ඉස්සලා දාගමු තුන්වෙනි ගානේ අයන්න කොටස ඒකේ පළවෙනි රයිට් එතකොට ඉස්සරෝම ගනුදෙනු අංකය වත්කම් යටතේ දේපල පිරියත උපකරණ තොගය ඊළඟට ණය ගැති නැත්නම් වෙළඳ ලැබිය යුතු දේ බැංකු රයිට් ඊළඟට වගකීම් ගත්තම බැංකු ණය ණය නිමි වෙළඳ ගෙවිය යුතු දේ නැත්නම් ඊළඟට VAT එකතු කළ අගය මත බදු ලියාපදිංචි ව්‍යාපාරයක් ඊළඟට ඊළඟට හිමිකම right ඔය විදිහට අපිට දීලා තියෙනවා සමීකරණේ එහෙනම් ගණදෙනු අංකය දේපල පිරියත කරන සොගය ණය ගැති බැංකු ණය ණය නිමි VAT ඊළඟට VAT වෙන හිමිකම හරි දැන් අපි ආරම්භක ගන්නලු පළවෙනි එක ගත්තම ව්‍යාපාරයේ ප්‍රයෝජනයට රුපියල් 500ක් වටිනා මෝටර රථයක් අරගෙන තියෙනවා මම මේ ගාන රුපියල් 1000 වලින් හදනවා රුපියල් 1000 වලින් 500ක් වටිනා මෝටර රථයක් 2023 1 දින මිලදී ගන්නාලාදී 200ක් මුදලින් ගෙවා ඇති අතර ඉතිරිය මුදල් බැංකුවෙන් ලබාගත් 110ක දෙව්කාන ණය මුදලක් මගින් කියවා ඇත. එතකොට ගනුදෙනු අංකය 1 ඒකේ ගත්තම රුපියල් 500ක දේපල පිරියත උපකරණයක් අරන් තියෙනවා. සල්ලි ගෙවලා තියෙන රුපියල් 200යි. ඉතුරු ටික බැංකු ණයක් මගින් තමයි පියවලා තියෙන්නේ. එහෙනම් බැංකු ණය 300යි. ඔතන 110යිනේ ණය එහෙනම් ණය පොලිය 110යි. එහෙනම් අපිට පුළුවන් 300යි 300ට 110ක් 30යි 12 එකක් බලන්න ඕනේ. එහෙනම් 2.5යි ණය පොලිය. right. ණයවාරික ගෙවීම මේ අවුරුද්දේ කරන්න ඕනේ නැහැ කියලා කියනවා. එහෙනම් පොලිය විතරක් අපිට ගිණුම් ගත කළ හැකි. පොලිය 2.5යි හිමිකමින් අඩු කරලා වෙනත් වගකීම් වලට එකතු කරනවා 2.5යි. right. ඊළඟට කියනවා
මෙම රටේ සුන්බුන්නගය 20000ක් වෙනවා වාර්ෂිකව 110ක් ෂේ කරනවා. එහෙනම් ලක්ෂ 5ක් එකක් ගත්තම 20000ක් සුන්බුන්නගය 110ක් ෂේ වෙනවා කියලා කියන්නේ right 48යි. 48 බෙදන්න ඕනි right 12න්. එතකොට අපිට 4ක් ගන්න පුළුවන් මාසික ෂේ. එහෙනම් දීපල පිරියඩ් කරන ෂේ 4යි. එහෙනම් ඒක අපිට දාගන්න පුළුවන් හිමිකමට 4යි කියලා. හිමිකමින් අඩු වෙනවා 4යි. මේවාට සම්බන්ධයක් නැහැ. right. ඊට පස්සේ අපි එනවා දෙවෙනි ගණන් 2 මාසය තුලදී නැවත විකිණීම සඳහා එකතු කළ අගය මත බදු ඒ කියන්නේ වැට් සහිත මිල right 345ක් වූ භාණ්ඩ අත්පිට මුදලටද 460ක් වූ භාණ්ඩ ණයටද මිලදී ගන්නා ලදී. එතකොට 345ක භාණ්ඩ අත්පිට මුදලට අරන් දෙනවා. එහෙනම් බැංකු අඩු වෙනවා 345යි වැට් එකක් එක්ක. ඒ වගේම ණයට අරන් තියනවා. ණයට ගත්තොත් ණය හිමියන්ට එකතු වෙනවා 460යි. එතකොට මෙතන 345 ඇතුලේ 45ක් වැට්. ඒ කියන්නේ 300යි භාණ්ඩ. මෙතන 460 ඇතුලේ 400යි භාණ්ඩ වල වටිනාකම ඉතුරු එක වැට් එක. එහෙනම් 300යි 400යි 700යි තොගේට එකතු කරන්න පුළුවන් අපිට 700ක්. ඒ වගේම ඔතන වෙනස් ඔතන තියෙනවා 45ක් වැට් එක. මෙතන තියෙනවා 60ක් වැට් එක. ඔක්කොම 105යි. ඒක වැට් වලින් අපිට අඩු කරන්න පුළුවන්. වැට් ගෙවන. හරි? ගෙවන වැට් එක. ඊළඟ එක තුන්වෙනි එක. මාසය තුලදී පිරිවැය රුපියල් ලක්ෂ 2ක් වූ භාණ්ඩ තොගයක් එකතු කළ අගය මත බදු සහිත මිල 322කට අත්පිට මුදලට විකුණන ලදී. එහෙනම් දැන් පිරිවැය right පිරිවැය 200ක් විතර භාණ්ඩ ටිකක් තොගෙන් අඩු කරනවා 322යි වැට් සහිත අත්පිට මුදලට. ආයෙනම් 322ක් වැට් එකත් එක්කම මුදල් ලැබෙනවා 322යි. අපි බලන්න ඕනේ ඔතන වැට් එක කීයක් තියෙනවද කියලා. එහෙනම් 322 කියලා කියන්නේ වැට් සහිත මිල 115. එහෙනම් වැට් රහිත මිල හොයාගන්න 100න් වැඩි කරමු. එහෙනම් 322 බෙදීම 115 වැඩි කිරීම 100. එහෙනම් අපිට එනවා 280යි. 280යි. එහෙනම් ඔතන වැට් එක තියෙනවා 322. 322න් 280ක් ගියාම 42ක් වැට් එක තියෙනවා. එහෙනම් 42ක් වැට් එක එකතු කරගන්නවා. වැට් කියන්නේ වගකීම 42යි. එහෙනම් මෙතන ලාභය කීයක් තියෙනවද? දැන් 200 භාණ්ඩ ටික 322කට විකාට 280යි අපේ විකුණු මිල වෙන්නේ. right එහෙනම් 280යි නම් 80ක් ලාභයි. ලාභය තියෙන එතන 80යි. මෙතන එකතු කරන්න ඕනේ හිමිකමට 80යි. වැට් එක අපේ ආදායමක් එහෙම නෙමෙයි. right ඊට පස්සේ හතරවෙනි කොටස. මාසයට අදාළ දුරකථන වියදම් 30ක් මාසයට අදාළ දුරකථන වියදම් 30ක් ගෙවන ලද අතර මේ සඳහා එකතු කළ අගය මත බදු අය කරලා. එහෙනම් 30ට 100ට 15යි. එහෙනම් ඔක්කොම කියන බදු 30 වැඩි කිරීම 100ට 15. එහෙනම් 44.5යි. එහෙනම් 34.5ක් ගෙවන්න ඕන වැට් එකත් එක්ක 34.5යි. 34.5ක් ගෙවනවා. ඒකේ 4.5ක් ගෙවන්නේ වැට්. වගකීම අඩු වෙනවා 4.5. ඒ වගේම වියදම 30යි හිමිකම අඩු වෙනවා. right ඊළඟට පස්වෙනි එක පිරිවැය 300ක් වූ භාණ්ඩ 125ක ලාභාන්තිකයක් හා එකතු කළ අගය මත බදු අය කරමින් ණයට විකුණලා. එහෙනම් ළමයි මෙතන බලමු පිරිවැය 300යි. 300ට 125ක්. ඒ කියන්නේ 75ක් ලාභයි. 125 එහෙනම් 375යිද විකුණුවේ. 375ට විකුණනකොට ඕකට 115ක වැට් එක ගන්නවා. එහෙනම් 375 වැඩි කිරීම 100ට 15. එහෙනම් අපිට එනවා 56.25යි. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම 375 එකතු කරාම අපිට එනවා 421.25යි. එහෙනම් මෙන්න මේමයි ඔක දාන්න ඕනේ. 300ක භාණ්ඩ ටික විකුණනවා. තොගෙන් අඩු වෙන්න ඕනේ 300යි. 300ක භාණ්ඩ ටික විකුණන්නේ 75ක ලාභයක් තියාගෙන. එහෙනම් ලාභය විතරක් අපි හිමිකමට එකතු කරනවා. ඊළඟට 375ට විකුණනකොට 56.25ක වැට් එකක් ගන්නවා. 56.25ක වැට් එකක් ගන්නවා. එහෙනම් ඔක්කොම ණය ගැතියන්ගෙන් අපිට දවසක ලැබෙන්න ඕනේ ණය ගැතියෝ වැඩි වෙනවා 431.25. ණය ගැතියෝ වැඩි වෙනවා. හරි? right ඊට පස්සේ ඊළඟට අපි යනවා 6 වෙනි එක.
අය 280ක ණය හිමියන්ට මුදල් ගෙවීමේදී අඩු කළ 30ක් වට්ටම 30ක් වන අතර ගෙවීම පමා වූ ණය හිමියන් විසින් 18000ක පමා පොලියක් අය කරන ලදී. එනම් ණය හිමියන්ට 280ක මුදල් ගෙවනවා. 280කින් ණය හිමියෝ අඩු වෙනකොට right 280ක ණය හිමියන්ට මුදල් ගෙවනවා. අඩු කළ වට්ටම 30යි. ඒ කියන්නේ අඩු කළ වට්ටම 30යි නම් ඒක මෙතන 30යි. ආදායම එයා මුදල් ගෙවන්න ඕනි 250යි. මුදල් ගෙවන්න ඕනි 250යි. හැබැයි 18ක පමා පොලියක් අය කරලා දෙනවා. එහෙනම් ණය හිමියෝ වැඩි වෙලා 18ක් ඒ වගේම ඒක ආදායම 18ක. ඊළඟට මාර්තු මාසයට අදාළ 7 වෙනි එක මාර්තු මාසයට අදාළ සේවක වැටු 50ක් වූ අතර ඒ අප්‍රේල් 10 ගෙවලා. ඒ කියන්නේ මේ මාසේ ගෙවලා නැහැ. එහෙනම් මේ මාසයට අදාළ වැටුප තාම ගෙවලා නැහැ. වගකීම් වල සහ ගෙවුවත් නැත ලාභයෙන් අඩු කරන්න ඕනේ. ඊළඟට 240ක ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී 8 වෙනි එක මුදල් ලැබීමේදී ණයගැතියෝ 240ක් අඩු වෙනකොට වට්ටම අඩු කරලා තියෙනවා 20ක්. ඒ කියන්නේ මුදල් හම්බෙලා තියෙන්නේ 220යි. අඩු කරපු වට්ටම කියන්නේ අපිට පැහැදිලිවම වියදම. එහෙනම් මෙතනින් අඩු කරනවා. ඊළඟට ණයට අලෙවි කළ භාණ්ඩ වලින් පිරිවැය 50ක භාණ්ඩ ණයගැතියන් ආපසු ඒවා යට. හොඳට බලන්න. මෙන්න මේ විකුණපු ණයට විකුණපු භාණ්ඩ වලින් right පිරිවැය 50යි. එහෙනම් පිරිවැය 50යි නම් ඒකට 125ක් ලාභය. 50ට 125ක් 50ට 125යි. එහෙනම් 12.5යි. 12.5ක ලාභයක් කියලා. එහෙනම් 62.5යි. ඕකට වැට් එක ගන්න ඕනි 62.5ට වැට් එක ගන්න ඕනි 115ක්. එහෙනම් එනවා 9375 right 9375. එහෙනම් මේ ඔක්කොම එකතු කරාම අපිට එනවා 71.875. එහෙනම් 50ක ඔන්න ආපස්සේ වල විකුණුම් වල අනිත් පැත්ත කරන්න ඕනේ right. මෙන්න මේ හදපු ගණන්වලේ අනිත් පැත්ත නම් වෙන එක. එහෙනම් අපි මොකද කරන්නේ? විකුණනකොට තෝගේ අඩු වුණා ආපහු වේවනකොට තෝගේ වැඩි වෙනවා 50යි. ඊළඟට ණයගැතියෝ විකුණනකොට එකතු කරලා ආපහු වේවනකොට අඩු කරනවා 71.875යි. ඒ වගේම තව එක බලපෑවේ වැට් එක. වැට් එක විකුණනකොට එකතු කරලා ආපහු වේවනකොට අඩු කරනවා 9.375යි. ඒ වගේම විකුණනකොට ලාභය එකතු කරා මෙතන නම් අඩු කරන්න ඕනේ right 12.5යි. 12.5යි right. අපි යනවා අන්තිම එක 10යි. සියලු ගනුදෙනු බැංකු ගිණුමක් කරහා සිදු කරන අතර බැංකු ගාස්තු හා අනෙකුත් ගාස්තු ලෙස 4ක් අය කරගෙන ඇත. ආයෙනම් 4000ක් අය කරගෙන තියෙනවා බැංකු ගාස්තු හා අනෙකුත් ගාස්තු විදියට. එහෙනම් 4 මෙතනින් අඩු කරලා අපි දාගන්න ඕනේ බැංකු ගාස්තුව වියදම්. ඔන්න සමීකරණය ඔය විදිහට ගණන් ටික පිටපත් කරලා ඉවර කරගන්න. ඊට පස්සේ අපිට දෙවෙනි එක ඉල්ලනවා මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. දෙවෙනි කොටස මාර්තු මාසයේ ආදායම් ප්‍රකාශනය. right මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශනය. අපි දාගන්නවා 2020 මාර්තු මාසයේ සඳහා ආදායම් ප්‍රකාශනය රුපියල් 1000. අපි ආදායම් ප්‍රකාශනය හදන්නේ ලාභය හෝ අලාභය යන. එහෙනම් විකුණුම් පිරිවැය. විකුණුම් බඩුවල පිරිවැය. මේක භාණ්ඩ විකුණන ව්‍යාපාරයක්. දල ලාභය. right ඒකට වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. එහෙනම් එකතු කරනවා වෙනත් ආදායම් ඒකේ වියදම් සියල්ල අඩු කරනවා. එහෙනම් අපි right බලමු පිළිවෙල. වෙන මෙහෙමයි කාරණාව. දැන් ළමයි අපි දත්තාම අපිට මෙතන ආදායම් වියදම් ටික ඉන්කම් කියුවේ බලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන දෙකක්
2.5ක් තියෙනවා මේ විදිහට ණය පොලිය. එහෙනම් ණය පොලි 2.5යි. ඊළඟ මෙතන 4 කියලා කියන්නේ share 4යි. ඊළඟ මෙතන 80 මේ තියෙන්නේ 200ක භාණ්ඩ වැට් එකත් එක්ක 322කට විකුණලා 80ක. එහෙනම් මම විකුණුම් සහ විකුණුම් පිළිවෙල පැත්තකින් හදා ගන්නවා. විකුණුම් පිළිවෙල අවස්ථා කීපයක් තියෙන හින්දා ඉස්සරෝම පළවෙනි එක තමයි මෙන්න මේක 200ක තොගේ විකුණලා තියෙනවා 280කට. වැට් එක අපි අදාළ කරගන්නේ නැහැ. 200 විකුණලා තියෙනවා 280කට. right මේ 30 තියෙන්නේ right හතරවෙනි එක දුරකථන වියදම 30යි. right ඊට පස්සේ මේ 75 ආයක 300ක භාණ්ඩ 375ට විකුණලා තියෙනවා. එහෙනම් 375යි 300ක භාණ්ඩ විකුණලා තියෙනවා. ඊළඟ එක මේ 30 ලදවට්ටම 30යි. ඊළඟට මේ 18 ගත්තම අපිට එනවා පමා පොලි 18යි. ඊළඟට 50 මේක උපචිත වියදමක් 50 right සේවක වැටු 50යි. ඊළඟට මේ 20 දුන් වට්ටම් වියදම 20යි. ඊළඟට මේ 12.5 ආපසු එනවා 50ක පිරිවැය වෙච්ච භාණ්ඩ තොගයක් ආපහු එවලා. එහෙනම් විකුණුම් පිරිවැය අඩු වෙලා 12.5යි නම් 62.5යි. එතන විකුණුම් වලින් අඩු වෙනවා. ඊළඟ මේ 4 අන්තිමේට 4 බැංකු ගාස්තු 4යි. එහෙනම් අපි මෙතනින් ගන්න පුළුවන් සුද්ධ විකුණුම් මෙතනින් විකුණුම් පිරිවැය මෙතන 450යි. විකුණුම් පිරිවැය නම් 450ක් ලියනවා මෙතන. විකුණුම් වල අගය ගන්න පුළුවන් අපිට වෙන්නේ මෙහෙම 280 ධන 375 ඍණ 62.5යි. එහෙනම් උත්තරේ 592.5යි. එහෙනම් 592.5 අඩු කිරීම 450 right 142.5යි. එහෙනම් මෙතන 48යි. එහෙනම් මේ ටික ගත්තාම 5යි 0යි 9යි 1යි 190යි 0.5යි. දැන් මේ ටික එකතු කරන්න ඕනේ. 2.5යි 4යි 30යි 50යි 24යි. ඔක්කොම ටික 110.5යි. 110.5යි. එහෙනම් මේ ටික අඩු කරාම right 0යි 8යි මේ තමයි සුද්ධ ලාභය. හොඳයි චෙක් කරගන්න. හරි අපි ලැස්සෙන්නේ තුන්වෙනි ගානේ ආයන්න සාකච්ඡා කරන්න. තුන්වෙනි ගානේ ආයන්න වැරදි නිවැරදි කිරීම ආශ්‍රයෙන් ගානක් තියෙනවා. තුන්වෙනි ගානේ ආයන්න ඒකේ පළවෙනි කොටස වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. right ඒක අපි දන්නවා ජර්නල් සටහන් පෙන්වන්න ඕනේ පොදු ජර්නලයක් ආශ්‍රයෙන්. පොදු ජර්නලයක් ආශ්‍රයෙන් මම මේ වගේ පොදු ජර්නලය දාගන්නවා. හරි පොදු ජර්නලය right ඊළඟට මේ ගන්න තව ඉල්ලනවා ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනයකුත් ඉල්ලනවා. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනයක්. ඒක අපි අද පළවෙනි එක හදලා ඉවර වෙනවා. එහෙනම් දැන් ඔන්න කියන කසුළු ව්‍යාපාරයේ 2023 කියන අවසන් වර්ෂයේ පිළියෙල කළ ශේෂ පරීක්ෂණ තුලනේනෝ අතර කෙටුම්පත් සුද්ධ ලාභය 1,85,000ක් ලෙස ගණනය කරලා පහත වැරදි අනාවරණය කරගන්න. පළවෙනි වැරද්ද. හරි. පළවෙනි එක මෝටර අලුත් වැඩියා වියදම 25000 මෝටර රථ කිරීමට හරි කරලා. ඒක වැරදි. එහෙනම් අපි දන්නවා මෝටර රථ අලුත් වැඩියා වියදම් ගිණුම හෝ ලාභ ගිණුම හර 25000යි. මෝටර රථ ගිණුම බැල 25000යි. මෝටර රථ ගිණුම බැල 25000යි. එහෙනම් අපි සලක්ෂය ලියනවා මෝටර රථ අලුත් වැඩියා වියදම මෝටර රථ ගිණුමේ සටහන් කිරීම නිවැරදි කිරීම right දෙවෙනි
සුළු මුදල් ගෙවීම් ජර්නලයේ 4500ක් ගමන් වියදම් විශ්ලේෂණ තීරුවේ එකතුව ලෙජර් ගිණුමේ සටහන් කරලා නැහැ. ඒ කියන්නේ ගමන් වියදම් ගිණුමට අරන් නැහැ කියන එක. right. ගමන් වියදම් ගිණුම හෝ ලාභ ගිණුම හර right රුපියල් 4500යි. ලාභය හොයලා ඉවර නිසා අපි ලාභ ගිණුමට දාන්නත් පුළුවන්. ඊළඟට අවිනිශ්චිත ගිණුම බැල. අවිනිශ්චිත ගිණුම බැල රුපියල් 4500යි. සලක්ෂණ ලියන්න පුළුවන්. සුළු මුදල් ගෙවීම් ජර්නලයේ ගමන් වියදම් විශ්ලේෂණ තීරුවේ එකතුව අදාළ ලෙජර් ගිණුමේ සටහන් නොවීම නිවැරදි කිරීම. right තුන්වෙනි එක. ගෙවීම් මුදල් ජර්නලයේ මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුව. ඒ කියන්නේ ලද වට්ටම් 8000ක් අඩුවෙන් සටහන් වෙනවා. ඒ කියන්නේ ලද වට්ටම් අඩුවෙන් දාලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුම හර 8000යි. ලද වට්ටම් ගිණුම හෝ ලාභ ගිණුම බැල 8000යි. සලක්ෂය මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුවේ එකතුව රුපියල් 8000ක් අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම. 4 රුපියල් 1500ක ආපසු යවුම් ණය හිමි ලෙජරේ පමණක් වාර්තා කරලා. ඒ කියන්නේ ආපසු යවුම් පොදු ලෙජරේ වාර්තා කරලා නැහැ කියන එක. ආපසු යවුම් වල දිස්සටහන එහෙනම් අපිට ගන්න පුළුවන් ණය හිමි පාලන ගිණුම හර 1500යි. right ඊට පස්සේ ආපසු යවුම් ගිණුම හෝ ලාභ ගිණුම බැල 1500යි. right එහෙනම් අපි දන්නවා රුපියල් 1500ක ආපසු යවුම් ණය හිමි ලෙජරේ පමණක් වාර්තා කිරීම නිවැරදි කිරීම නැත්නම් පොදු ලෙජරේ වාර්තා නොකිරීම නිවැරදි කිරීම. 5 ණයගතියෙකු අමල්ගේ ලැබිය යුතු 7800ක මුදල බොල් ණය ලෙස කපා හැරීම ණයගති ලෙජරේ වාර්තා වෙලා නැහැ. එහෙනම් ඒක ණයගති ලෙජරේ වාර්තා වෙලා නැත්තේ අතිරේක ලෙජරේ වරද. අතිරේක ලෙජරේ වරදකි දිත්ත සටහනක් තියන්න අවශ්‍ය නැහැ. right අතිරේක ලෙජරේ වරදක් නිසා. එහෙනම් දෙවෙනි කොටස ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් කියනවා. right එහෙනම් මේ විදිහට අපිට ඔය ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනය දාගන්න පුළුවන්. right ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනය කෙටුම්පත් ලාභය වැරදි එක කෙටුම්පත් ශුද්ධ ලාභය. කෙටුම්පත් ශුද්ධ ලාභය කියනවා 1,85,000යි. right දැන්ට වැරදි එක එකතු කළා අඩු කළා අපිට ගන්න පුළුවන් නිවැරදි ලාභය. එහෙනම් ලාභයට බලපාන දේවල් අපි බලමු. ලාභයට බලපාන දේවල් පළවෙනි එක මෝටරක අලුත් වැඩියාව ලාභයෙන් අඩු වෙන්න ඕනේ. මෝටරක අලුත් වැඩියාව 25000 ලාභයෙන් අඩු වෙන්න ඕනේ. right ඊට පස්සේ ගමන් වියදම් එකත් ලාභයෙන් අඩු වෙන්න ඕනේ. ගමන් වියදම් right 4500 ලාභයෙන් අඩු වෙනවා. ඊළඟට ණය හිමි හර ලද වට්ටම් ලාභයට එකතු වෙන්න ඕනේ. ලද වට්ටම් ලාභයට එකතු වෙන්න ඕනේ. ඊළඟට ණය හිමි පාලන හර ආපසු යවුම් බැල අයනම් ලාභයට ඒකත් එකතු වෙනවා. ආපසු යවුම් right 1500 එච්චරයි. එහෙනම් මේ ටික එකතු කරාම 9500යි 0.05යි 4යි 9යි 1යි. මේ ටික 29500ක් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අපිට එනවා 0.05යි 6යි 1යි. එහෙනම් නිවැරදි සුද්ධ ලාභය 1,65,000ක් විදිහට ගාලි ගන්න. හොඳයි. ඊළඟට අපි ඇස් වෙන්නේ හතරවෙනි ගානේ අයන්න. හවුල් ව්‍යාපාර ගාන සාකච්ඡා කරන්න. හතරවෙනි ගානේ අයන්න. හතරවෙනි ගාන අයන්න. හවුල් ව්‍යාපාර ගාන. කෝසල මාලක පවත්වාගෙන ගියපු ව්‍යාපාරයේ තම හවුල්කරුවෙක් විදිහට ඇවිල්ලා තියෙනවා 2019 4යි 1 දින රණි. එතකොට හවුල්කරුවෙක්ගේ පැමිණීම පැත්තෙන් තියෙන්නේ right. ඔය විදිහට අපිට විස්තර ටික දීලා ලාභ සංශෝධනය කරන ප්‍රකාශනයක් කියනවා පළවෙනි කොටස.
එහෙනම් ලාභ සංශෝධන ප්‍රකාශනය. ඒගොල්ලෝ හදලා දීලා තියෙන ලාභය අපිට වැරදි ඇති. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ලාභය නිවැරදි කරන ප්‍රකාශනයක් හදන්න. ලාභ සංශෝධන ප්‍රකාශනය. රයිට් රුපියල් 10 වලින් මම හදනවා. කෙටුම්පත් ලාභය. අපි බලමු කෙටුම්පත් සුද්ධ ලාභය. එකතු කළා අඩු කළා අපිට යටට නිවැරදි ලාභය. ඊළඟට දෙවෙනි එක එනවා ලාභ විසර්ජන ප්‍රකාශනය. ලාභය හොයාගත්ත නිවැරදි ලාභය හවුල්කරු අතර විසර්ජනය කිරීම සඳහා ලාභ විසර්ජන ප්‍රකාශනය. එහෙනම් ලාභ විසර්ජන ප්‍රකාශනය රුපියල් 10. ඊළඟට තුන්වෙනි එක හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම්. එහෙනම් ප්‍රාග්ධන ගිණුම් අපි ගත්තොත් ප්‍රාග්ධන ගිණුම් හවුල්කාරයෝ 3 දෙනෙක් ඉන්නවා. හවුල්කාරයෝ 3 දෙනයි ප්‍රාග්ධන ගිණුම. හරි ඊළඟට ජංගම ගිණුම. ජංගම ගිණුම හරි ජංගම ගිණුම අවශ්‍ය මොහොතේ ගෙදරින් හාන පෙරවැටි කරනවා. හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෝ ඉන්නවා කෝසල මාලක රණිල්. කෝසල මාලක රණිල්. දැන් මෙහෙම ඔන්න දැනට හවුල් ගිවිසුම ආරම්භයේ දීලා තියෙනවා ප්‍රාග්ධනයේ සඳහා 10% පොලිය සෑම හවුල්කරුවෙකුට මාසික 20ක වේතනයක් ලාභ අනුපාතය 2019 4.1 රනිල් ඇතුළත් වීමේදී කීර්ති නාමය ඔය විදියට දීලා තියෙනවා. ප්‍රාග්ධනයෙන් දෙන 600ක් මුදලින් හා මෝටර රථයක් 500ක් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඒ වගේම අපිට කියනවා දැනට සකස් කළ මූල්‍ය ප්‍රකාශන වල 2400 කෙටුම්පත් ලාභයක් තියෙනවා. 2400 කෙටුම්පත් ලාභය. අපිට කියනවා පහත වැරදි මගහැරලා තියෙනවලු. ඒ වගේම රයිට් ආරම්භක ශේෂයන් දීලා තියෙනවා ප්‍රාග්ධන හා ජංගම ගිණුම් වල. ජංගම ගිණුමේ 4යි 1 දිනට ශේෂය නැත්නම් ඊගේ ශේෂය කෝසල 200යි මාලක 300යි. මෙයාගිනේ රයිට්. ඒ වගේම ප්‍රාග්ධන ගිණුම් ගත්තම 4යි 1 ශේෂය නැත්නම් ශේෂය ඊගේ 2900යි 2100යි. රයිට්. දැන් ඔන්න අපිට පුළුවන් ලාභය නිවැරදි කිරීම කරන්න කලින් කීර්ති නාමය වාර්තා කරන්න. කීර්ති නාමය 600කට අගය කරලා දැන් මෙයා මුදලින් ගෙනල්ලා තියෙනවා ප්‍රාග්ධනයේ විදිහට මුදල් අලුත් එක්කෙනා එනකොට ගෙනල්ලා තියෙනවා රුපියල් 600කුයි. ඒ වගේම ගෙනල්ලා තියෙනවා මෝටර රථයක්. මෝටර රථය ගෙනල්ලා තියෙනවා 600ක්. මෝටර රථය ගෙනල්ලා තියෙනවා 600ක්. මුදල් ගෙනල්ලා තියෙනවා 500ක්. එහෙනම් කීර්ති නාමය 600යි අපි දන්නවා. කීර්ති නාමයේ පරණ අනුපාතය තමයි බෙදා හරින්න ඕනේ. එහෙනම් කීර්ති නාමයේ පරණ අනුපාතය බෙදා හරිනකොට පරණ අනුපාතය අපිට දීලා නැහැ. එහෙනම් කීර්ති නාමය පරණ අනුපාතය දීලා නැති නිසා අපි මොකද කරන්නේ 300ට 300 සමසමව බෙදා කරලා ඊට පස්සේ කීර්ති නාමය නව අනුපාතයට ලියා හරිනවා 3ට 2ට 300යි 200යි 100යි විදිහට 600 කීර්ති නාමය අපි ලියා හරිනවා. රයිට්. එහෙනම් ඊළඟට දැන් අපි ලාභය නිවැරදි කරමු. ණයට විකුණුම් පොත් වලින් මගේ හැදී ඇත. එහෙනම් විකුණුම් දැම්මොත් ලාභය වැඩි වෙනවා. රුපියල් 200ක්. 2019 9යි 1 දින රුපියල් 100ක තොග සම්පූර්ණයෙන්ම හානි වෙලා. එහෙනම් මේ ගිණුම් ගත කරලා නැහැ. තොග හානි වුණොත් 100ක් අඩු වෙන්න ඕන ලාභය. හවුල්කරුවන්ගේ පහත ගැල්ලි සිදු කර ඇත මේවා ගිණුම් ගත කර නැත. රනිල් බාණ්ඩ ගැල්ලි 50යි මාලක මුදල් ගැල්ලි 20යි. එහෙනම් ළමයි ගැල්ලි කරොත් මුදල් ගැල්ලි නම් ලාභයට බලපාන්නේ. බාණ්ඩ ගැල්ලි ලාභයට බලපාන්න ඕනේ. බාණ්ඩ ගැල්ලි කරොත් වෙන්නේ
ගැනුම් අඩු වෙනවා. ගැනුම් අඩු වුණා කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. එහෙනම් භාණ්ඩ ගැනීම right 50ක් හර කරලා right කවුරුකරුවන්ගේ ජංගම ගිණුම් හර කරන්න පුළුවන් ගැනීම නැත්නම් භාණ්ඩ ගැනීම කියලා මුදල් ගැනීම දෙකම right රණියල්ගේ 50යි මාලකගේ 20යි. හැබැයි මුදල් ගැනීම ලාභයට බලපාන්නේ කෝසල විසින් තම පෞද්ගලික මුදලින් 20ක විදුලි බිල ගෙවා ඇති අතර ඒ පිළිබඳ කිසි සටහනක් දාලා නැහැ. එහෙනම් විදුලි බිල ව්‍යාපාරයේ විදුලිය 20 අඩු වෙන්න ඕනේ. ලාභේ එයාගේ ජංගම ගිණුමට බැර විදුලි වියදම එයාට IPA right ඊළඟට මාලකගේ වාර්ෂික වරිපණම් බදු වන 60 ව්‍යාපාරයේ ගෙවා වියදමක් විදියට දාලා ලාභයෙන් අඩු කරලා වැරදි. එහෙනම් මාලකගේ වරිපණම් බදු right 60 මෙතෙන් එකතු කරලා ඒක යාගේ ගැනීම වරිපණම් බදු ගැනීම ගැල්ලි විදිහට මාලක 60 මෝටර රථ 110ක් ෂේ කරනවා. එහෙනම් මෙයා එද්දි මෝටර රථයක් ගෙනාව 600ක. එහෙනම් 600ට අපි බලන්න ඕනි 110ක් right අවුරුද්දක මේනම් අදාළයි ආරම්භය ආපුන්දා ෂෙයා 60යි ෂෙයා 60යි මෝටර රථ ෂෙයා 60යි. ඊළඟට ප්‍රාග්ධන හා ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ ගත්තා. එච්චරයි. එහෙනම් අපිට පුළුවන් මෙතන 310යි 2710යි එහෙනම් 180යි right මේ ටික අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් 3යි 6යි 5යි 1යි මේ තමයි නිවැරදි සුද්ධ ලාභය. ඕක තමයි කවුරුකරුව අතර බෙදන්න ඕනේ. එහෙනම් සුද්ධ ලාභය අපිට ගන්න පුළුවන් 1530. ඕකේ අඩු කරනවා ඉස්සරම ප්‍රාග්ධනයේ 110ක පොලිය ප්‍රාග්ධන පොලිය KMR කියලා නෑ මොකේද කියලා නම් ආරම්භක ශේෂයට 110ක් එනම් 290යි 2900ට 2100ට 210යි 1100ට 110යි ප්‍රාග්ධන පොලිය සෑම කවුරුකරුවෙකුටම වේතනයක් දෙනවා KMR මාසෙට 20යි අවුරුද්දට 240යි 240යි right එහෙනම් අපි දැන් බලමු ලාභ කොටස් විදිහට බෙදන්න කොච්චර ඉතුරු වෙලා තියෙනවද right මෙතන 2530යි එහෙනම් මෙතනින් ගත්තම 0යි 10යි 11යි 6යි 610යි මෙතන right 0යි 2යි 720යි එහෙනම් ලාභ කොටස් විදියට KMR අතර බෙදන්න කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා අපි බලමු right එහෙනම් 2530යි එකෙන් 610ක් සහ 720ක් අයින් කරාම 1200 ඔය 1200 තමයි අලුත් අනුපාතයට බෙදන්නේ එහෙනම් 1200 3ට 2ට එක අනුපාතයට එහෙනම් 600යි 400යි 200යි විදිහට බෙදනවා 3ට 2ට එක අනුපාතයට. එහෙනම් ප්‍රාග්ධන පොලි බැර කරමු 290යි right 210යි 110යි වේතන 240 ගානේ වේතන 240යි 240යි ඊළඟට ලාභ කොටස් 600යි 400යි 200යි right එහෙනම් අපිට පුළුවනි දැන් අවසාන වශයෙන් ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම තුලනය කිරීමෙන් අපිට පුළුවන් අවසාන ශේෂ ගන්න. හතරවෙනි ගානේ ආයන්න කොටස දැන් විසඳුම් ගන්න කතා කරන්න ආයන්න right එකේ දීලා තියෙනවා මුදල් පාලන ගිණුම හා බැංකු ප්‍රකාශය අතර වෙනසට හේතු දීලා තියෙනවා. ඊට පස්සේ මුදල් පොතේ අදාළ අංගුක්ක සටහන් නොමැතිව බැංකු ප්‍රකාශනයේ පමණක් දක්නට ලැබෙන අයිතමයන් ඒ විදිහට දීලා බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 9,11,500ක් බැර ශේෂයක් තියෙනවා. අපේ කියනවා බැංකු සම්මුති ප්‍රකාශනය ඒ වගේම ආරම්භක ශේෂ පෙන්නුම් කරමින් 2019 12/31 අවසන් වර්ෂයේ සඳහා
සංශෝධිත මුදල් පොතක් ඉල්ලනවා. right. එහෙනම් අපි දැන් ඉස්සරෝම් බැංකු සඳුන් ප්‍රකාශනය හදාගමු. මුදල් පාලන කිරීමේ ශීර්ෂය අපිට හොයන්න ඕනේ. right. එහෙනම් බැංකු සඳුන් ප්‍රකාශනය මේ විදිහට දාගන්න පුළුවන් අපිට. බැංකු සඳුන් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු සඳුම් ප්‍රකාශනය අපිට දීලා තියෙන බැංකු ප්‍රකාශනය අනුව ශේෂය බැංකු ප්‍රකාශනය අනුව ශේෂය බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 9,11,000යි එකතු කළා අඩු කළා අපිට හොයාගන්න පුළුවන් යටින් මුදල් පාලන ගිණුම අනුව ශේෂය මුදල් පාලන ගිණුමේ තිබ්බ ශේෂය හොයාගන්න පුළුවන් පළවෙනි එක අයිතිකරු විසින් දරන ලද අතිරේක ප්‍රාග්ධන යෙදවුම් අපිට මුදල් පාලන ගිණුම දාලා නැහැ. එහෙනම් මුදල් පාලන ගිණුම අඩුයි බැංකු ප්‍රකාශය වැඩි අඩු කරනවා අතිරේක ප්‍රාග්ධනය ලක්ෂ 5යි. ඊළඟට බැංකු ගාස්තු බැංකුවෙන් යන අඩු වෙලා තියෙනවා බැංකු ගාස්තු එහෙනම් මෙතෙන්ද එකතු කරගන්නවා 2500. ඊළඟට කුලී ගෙවීම සඳහා සිදු කළ ස්ථාවර නියෝග. ඒකත් බැංකුවෙන් අඩු වෙලානේ තියෙන ළමයි. එහෙනම් ස්ථාවර නියෝග එකතු කරගන්න පුළුවන්. බැංකු ප්‍රකාශයෙන් අඩු වෙලා තියෙන නිසා 12000යි. ඊළඟට ගනුදෙනු කරුවෙක් වන සිරිල් විසින් සිදු කළ හැකි ඍජු තැන්පතු බැංකුවට ඩිපොසිට් වෙලා තියෙන නම් බැංකු ප්‍රකාශය වැඩි හින්දා අඩු කරනවා ඍජු තැන්පතු 12500යි. 25500යි. right. ඊළඟට රොණී නැමැති ගනුදෙනුකරුවෙක්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ ඇති අගරු වී ඇති චෙක් පත. එහෙනම් අපි බැංකුවේ තැන්පත් කරලා අගරු වෙලා එහෙනම් බැංකුවට තාම ඩිපොසිට් වෙලා නැහැ. එහෙනම් බැංකු ප්‍රකාශය අඩුයි අගරු චෙක් එක එකතු කරනවා. 1,20,000යි. ඊට අමතරව බැංකු ප්‍රකාශනයේ අදාළ අනුරෝධ සටහන් නොමැතිව මුදල් පොතේ දක්නට ලැබෙන අයිතමයන් මෙසේය. මුළු හර සටහන් වල එකතු. හර සටහන් කියන්නේ අපි තැන්පත් කරමු. චෙක් තැන්පත් කරලා බැංකුවට ඇවිල්ලා නැහැ. එහෙනම් තැන්පත් කරනම තුපලක් දෙනු චෙක්. මෙතන එකතු කරන්න ඕනේ. තැන්පත් කරනම තුපලක් දෙනු චෙක් 4,85,000යි. ඊට පස්සේ මුළු බැල සටහන් වල එකතු කියන්නේ අපි මුදල් පාලන කිරීමට බැල කරලා හැබැයි බැංකුවට හර වෙලා නැහැ. එහෙනම් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් right 4,25,000යි. 4,25,000යි. හරි. එච්චරයි තියෙන්නේ. එහෙනම් අපිට මේක වහලා අරගෙන දැන් ගන්න පුළුවන් මේ ටික එකතු කරාට පස්සේ 2,500යි. ඊළඟට 12000යි. ඊළඟට 1,20,000යි. ඊළඟට 4,85,000යි. ඔක්කොම ටික 6,19,500යි. එහෙනම් 6,19,500යි 9,11,000යි එකතු කරාම 15,30,500යි. 15,30,500යි. ඒකෙන් අඩු කරන්න පුළුවන් අපිට 5,00,000යි. ඊළඟට 25,500යි 4,25,000යි. ඔක්කොම ටික එකතු කරාම අපිට එනවා 5,00,000යි. ඊළඟට 25,500යි 4,25,000යි 4,25,000යි එකතු කරාම 9,50,500යි 9,50,500. එහෙනම් ඒක අඩු කරනවා. අඩු කරාම එහෙනම් 15,30,500ෙන් අපි අඩු කරනවා right 9,50,500. එහෙනම් අපිට එනවා 5,80,000. මේ තමයි මුදල් පාලනය කිරීමේ තිබිලා තියෙන ශේෂය. එහෙනම් දෙවෙනි කොටස ඉල්ලනවා මේකේ මුදල් පාලන ගිණුම right සංශෝධිත මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය 5,80,000යි. එහෙනම් 5,80,000 උන හර පැත්තෙන් දාගත්තා. එහෙනම් අපිට පුළුවන් දැන් මුදල් පාලන ගිණුමට එන්න ඕන තොරතුරු ටික ගන්න. මොනවද? අතිරේක ප්‍රාග්ධන යෙදවුම්. එහෙනම් හර වෙන්නේ ප්‍රාග්ධනය හර වෙන්න ඕනේ 5,00,000යි. 5,00,000යි. ඊළඟට බැංකු ගාස්තුව. බැංකු ගාස්තුව බැල 2,500යි. මුදල් ගෙවන්නේ. ස්ථාවර නියෝග. ඒකත් බැල. ස්ථාවර නියෝග රුපියල් 12,000යි. ඊට පස්සේ
ඍජු තැන්පතු 25500 ඍජු තැන්පතු හර 25500යි. ඊළඟ එක ගනුදෙනු කරුවෙක්ගෙන් ලැබිලා අගරු වෙච්ච එකක් නම් ලැබුණා නම් අර අගරු වුණා නම් බැරවෙන්න ඕනි 120000යි. right. එච්චරයි. ඒ ටික ගත්තාම right අපිට ගන්න පුළුවන් සංශෝධන මුදල් මාන නිර්මේ ශේෂය. එහෙනම් මේ ටික එකතු කරාම 0.5යි 11,500යි. ඒකෙන් මේ ටික අඩු වෙන්න ඕනි 0.1යි right 5යි 3යි 7යි 10යි 2යි 9යි. එහෙනම් 9,71,000ක අපිට එනවා නිවැරදි ශේෂය. උත්තරේ නම් චෙක් කරගන්න. හතරවෙනි ගානේ යන්න පාරලිගිරු සම්බන්ධව දීලා තියෙන ගාන. හතරේ යන්න ණය හිමියන් අදාළව ණය හිමි ලෙජරේ ආරම්භ විශේෂ දීලා තියෙනවා. මූලික පොත්වල සාරාංශයන් මුදල් ගෙවීම් ජර්නලය. අපේ ගිලව මාර්තු මාසයේ සඳහා ණය හිමි ලෙජරේ හා ණය හිමි ශේෂ ලැයිස්තුව පොදු ලෙජරේ ණය හිමි පාලන ගිණුම අදාළ නිවැරදි කිරීම සමග ඊළඟට ගැනුම් ගිණුම. එහෙනම් ණය හිමි ලෙජරේ right පළවෙනි කොටස ණය හිමි ලෙජරේ ගත්තාම ණය හිමි ලෙජරේ දැනට අපිට පේන්න ඉන්නවා ණය හිමියෝ 4 දෙනෙක් right. එහෙනම් ඒ ණය හිමියෝ 4 දෙනා වෙනුවෙන් මම ලෙජර් ගිණුම විවෘත කරගන්නවා. ණය හිමියෝ 4 දෙනෙක්. ඔයිට අමතරව ණය හිමි ශේෂ ලැයිස්තුවක් අපෙන් ඉල්ලනවා. අමිත් ඊළඟට චරිත් ඊළඟට ජනි සුමිත්. හරි. ඊළඟ අපෙන් ඉල්ලනවා ශේෂ ලැයිස්තුව ණය හිමි ශේෂ ලැයිස්තුව. හරි. දෙවෙනි කොටස ඉල්ලනවා පොදු ලෙජරේ ණය හිමි පාලන ගිණුම ණය හිමි පාලන ගිණුම නිවැරදි එක සහ ඊළඟට ඉල්ලනවා ගැනුම් ගිණුම. හොඳයි. එහෙනම් එක එක ණය හිමියන්ගේ බැලන්ස් ටික දාගමු අපි. එක එක ණය හිමියන්ගේ බැලන්ස් ටික right. අමිත්ගේ බැලන්ස් එක තියෙනවා ණය හිමියන්ගේ 20000 දහස් වලින් අදපු right 20යි. ඊළඟට චරිත් 30යි. ඊළඟට ජනිත් 24යි. බැල. ඊළඟට සුමිත් 16යි. එහෙනම් බැල. දැන් ඔය ටික ඔක්කොම එකතු කරාට පස්සේ අපිට එකතු වෙනවා 90ක් ඒක ණය හිමි පාලන ගිණුමට බැල. 90යි. ඊට පස්සේ මූලික පොත් සාරාංශයන් ගැනුම් ජර්නලේ අමිත් 75යි. එහෙනම් ගැනුම් කියලා බැරවෙන්න ඕනේ ණය හිමියන්ට 75යි. චරිත් 60යි. ගැනුම් 60යි. ඊළඟට ජනිත් 37500යි. ගැනුම් 37500යි. එහෙනම් ඔය ටික ඔක්කොම එකතු කරාට පස්සේ අපිට එනවා 1,72,500ක්. ගැනුම් කියලා ණය හිමි පාලන ගිණුමට බැර කරලා 1,72,500 ගැනුම් ගිණුමට හර 1,72,500යි ණය හිමි කියලා. right. ඊළඟට ආපසු යමු. අමිත් 5ක් තියෙනවා. අමිත් 5යි. ආපසු යමු. ණය හිමි පාලන ගිණුම හර 5යි. ණය හිමියා හර. එහෙනම් පාලන ගිණුමත් හර එච්චරයි තියෙන්නේ. ආපසු යමු 5යි. ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නලේ අපිට ඇත්ත වශයෙන්ම ඕනේ ලද වට්ටම් සහ ණය හිමියන්ට ගෙවපු වටිනාකම් විතරයි. ලද වට්ටම් සහ ණය හිමියන්ට ගෙවපු වටිනාකම් right. ඊට පස්සේ එහෙනම් අපි බලමු ලද වට්ටම් ගත්තම අමිත්ට තියෙනවා 200ක්. එහෙනම් ලද වට්ටම් හර 0.2යි right. ඊට පස්සේ චරිත තියෙනවා 50. එහෙනම් ලද වට්ටම් 0.05යි. ඊළඟට
සුමිත් තියනවා 50ක් ලද වට්ටම් 0.05යි ඊළඟට ජනිත් 300යි ජනිත් ලද වට්ටම් 0.3යි ඊළඟට අමිත් 0.15යි අමිත් නැවත තියනවා ලද වට්ටම් 0.15යි එහෙනම් ওই ටික ඔක්කොම ටික එකතු කරගන්න පුළුවන් අපිට. ওই ටික ඔක්කොම එකතු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් ලද වට්ටම් කියලා ඔක්කොම 250යි 300යි 300යි 750යි. එහෙනම් ලද වට්ටම් 7.5යි. ඊළඟට මුදල් ගෙවීම. අමිත් 20යි. අමිත් 20යි මුදල් පාලන 20යි. right ඊට පස්සේ චරිත 10යි මුදල් පාලන මුදල් ගෙවලා 10යි ඊළඟට සුමිත් 10යි මුදල් පාලන 10යි ඊළඟට 30000යි ජනිත් 30000යි ජනිත් මුදල් පාලන 30යි ඊළඟට right 15යි අමිත් මුදල් පාලන 15යි right ඊට පස්සේ අන්තිමේට ලලිත් නැවත 20යි ලලිත් නැවත 20යි ලලිත් කියලා එක්කෙනෙක් ඉන්නවා හැබැයි ණයහිමියෙක් නෑ ඒ ගැන සලහනක් කරනවා එහා පැත්තේ ලලිත්ගෙන් ණයටගත් පරිගණකයක් සඳහා ගෙවූ 20 ණයහිමියන් ගෙවීම ලෙස දක්වා ඇත එතකොට එයා ණයහිමියෙක් නෙමෙයි right වෙළඳ නොවන ණයහිමියෙක් එහෙනම් එයාට පාලන ගිණුමක් නිතර එන්නේ නෑ right එහෙනම් ලද වට්ටම් වල සහ මුදල් ගෙවීම වල ඔක්කොම එකතුව 30යි 40යි 70යි 70යි අපිට ගන්න පුළුවන් 30යි 40යි 70යි 85000යි එහෙනම් මුදල් ගෙවීම මුදල් පාලන ගිණුමට 85ක් හර වෙනවා මුදල් පාලන ගිණුමට 85ක් හර වෙනවා right එහෙනම් ඒ ටිකත් එක්ක අපිට ගන්න පුළුවන් right 85යි එහෙනම් දැන් ණයහිමියෝ එක එක්කෙනා වහගන්න පුළුවන්. එහෙනම් මෙතන 95යි 95යි එහෙනම් 5යි 10යි 3යි 4යි 4යි 6යි 10යි 11යි 4යි 15යි 15යි 4යි 5යි එහෙනම් 54.6යි 5යි ඊට පස්සේ 90යි එහෙනම් 5යි 9යි 1යි 9යි 2යි 7යි 79.95යි 79.95යි right ඊට පස්සේ මෙතන අපිට ගන්න පුළුවන් 5යි 1යි 6යි 61.5යි එහෙනම් 2යි 1යි 3යි 31.2යි right ඊට පස්සේ සුමිත් 16යි එහෙනම් 5යි 9යි 5යි 5.95යි එහෙනම් ණයහිමි ශේෂ ලැයිස්තුවට ආවම right අමිත්ගේ ගන්න පුළුවන් 54.65යි ඊළඟට චරිත් 79.95යි ඊළඟට ජනිත් 31.2යි ඊළඟට සුමිත් 5.95යි එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරගත්තා නම් අපිට එනවා right 54.65යි 79.95යි ඊළඟට 31.2යි 5.95යි ඔක්කොම ටික එකතු කරමු 54.65යි 79.95යි 31.2යි 5.95යි එහෙනම් අපිට එනවා 171.75 right බලමු පාලන ගිණුම
5යි 2යි 9යි 7යි 16යි 262.5යි 262.5යි ඒකෙන් මේ ටික අයින් වෙන්න ඕනේ right බලන්න උත්තරේ කියන විදිහට right මෙතන අවසානයේ 9 පාංගල ගිරුනේ බැලන්ස් එක ගන්න වෙනවා right 9 පාංගල ගිරු බැලන්ස් එක 8 එන්න ඕනේ 1,71,750 තමයි 1,71,750යි right බලන්න පස්වෙනි ගානේ අයන්න මුදල් ක්‍රම ප්‍රකාශන ගන්න right ශ්‍රේණා සමාගමට අදාළව පස්වෙනි ගානේ අයන්න වක්‍ර ක්‍රමයට මුදල් ක්‍රම ප්‍රකාශනය ඉල්ලලා තියෙනවා right එහෙනම් ඉස්සරම මුදල් ක්‍රම ප්‍රකාශනය රූල් කරගන්නවා right වක්‍ර ක්‍රමයට තමයි ගාන ඉල්ලන්නේ අපි සීමිත ශ්‍රේණා සමාගම 2020 3.21 අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය රුපියල් 1000. එනම් ඉස්සරෝම මෙහෙයුම් ක්‍රියාකාරකම් අප පටන් ගන්න බදු පෙර සුද්ධ ලාභය. ඒකට එකතු වෙනවා ගැළපු අපි ගැළපීම් කරනවා. ඊට පස්සේ කාරක ප්‍රාග්ධනය ගැළපීමට පෙර මුදල් ප්‍රවාහය. කාරක ප්‍රාග්ධන අයිතම ගලපනවා. කාරක ප්‍රාග්ධනය. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය. ඊළඟට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ සුද්ධ මුදල් ප්‍රවාහය. right ඊළඟට අපි දන්නවා ක්‍රියාකාරකම් තුනක් යටතේ අපි පෙන්වන්න කරන්නේ මුදල් ප්‍රවාහය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට අදාළව. එතන පහළ ටික මම මේ විදිහට ආයෝජන ක්‍රියාකාරකම් ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් විදියට දාගන්නවා. මූල්‍ය ක්‍රියාකාරකම් එතෙන් එහාට පෙරවැඩ හරි. දැන් අපිට ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය දීලා තියෙනවා. අපි බදු පෙර ලාභයෙන් තමයි ළමයි ගාන හදන්න පටන් ගන්න නම් බදු පෙර ලාභයට හරියට දාලා අපි ගන්නවා 4530යි 4530යි බදු පෙර සුද්ධ ලාභය 4530යි. එහෙනම් දැන් අපි බලමු එකතැනකින් අතිරේක තොරතුරු වල පළවෙනි එක. මෙහෙයුම් වියදම් තුල ඇතුළත් ෂේ වටිනාකම 600යි. එහෙනම් ෂේ කියන්නේ ලාභය හොයනකොට අඩු වෙලානේ තියෙන ෂේ කියන එක. හැබැයි ෂේ කියන්නේ මුදල් ප්‍රවාහයක් නෙමෙයි. එහෙනම් අපි මුදල් ප්‍රවාහය වලටපත් කරලා ෂේ කියන 600 මෙතෙන් එකතු කරගන්නවා. ඒ වගේම ෂේ කියන එක දේපල පිළියෙල කරනවල ධාරණාගයට බලපාන බැරි අපි පෙරවැඩ වලට ඇවිල්ලා දේපල පිළියෙල කරන කිනුම දාගෙන දේපල පිළියෙල කරන කිනුමේ ආරම්භක ශේෂය අපිට දීලා තියෙනවා යටින් 16000යි දේපල පිළියෙල කරන 16000යි ආරම්භක අවසාන ශේෂය අපිට දේපල පිළියෙල කරනවල දීලා තියෙනවා 15400යි 15400යි දේපල පිළියෙල කරනවල අවසාන ශේෂය 15400යි. අපිට පුළුවන් මේ දේපල පිළියෙල කරන ෂේ තිබ්බනේ 600 ඒක දේපල පිළියෙල කරනවලට බැර කරගන්න right. දේපල පිළියෙල කරනවල ධාරණාගය දීලා තියෙන නිසා ඔන්න ඒක හරියි. ඊළඟට 2019 4යි 1 විකුණන ලද දේපල පිළියෙල කරනවල ධාරණාගය 240යි. දැන් බලන්න දේපල පිළියෙල කරන ධාරණාගය 240 කියව අයින් කරලා. එහෙනම් මෙතනින් ඉවත් කිරීම කියලා අපිට 240ක් අයින් කරන්න පුළුවන්. අපි දන්නවා දේපල පිළියෙල පිරිවැය තමයි අයින් කරන්නේ. හැබැයි මෙතන දීලා තියෙන ධාරණාගය. ධාරණාගය දීලා තියෙන හින්දා තමයි මෙතනින් ධාරණාගය කෙලින්ම අයින් කරන්නේ. එහෙනම් 240. දැන් ওই දේපල පිළියෙල කරන විකුණලා ලාභයක් හෝ අලාභයක් right වෙලා තියෙනවද කියලා බලමු. ආදායම් ප්‍රකාශයට ඕ වෙනත් වියදම්. දේපල පිළියෙල කරන විකිණීමේ අලාභය 100යි. එහෙනම් ලාභය හොයද්දී ඔය දේපල පිළියෙල උපකරණ විකිණීමේ
අලාභය 100 අඩු වෙලා තියෙන නම් මම නැවත 100 එකතු කරගන්නවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් 240ක් වටිනා දේපල පිරියතු කරන විකුණම 100ක අලාභයක් තියෙනවා. 100ක අලාභයක් නම් ඒක විකුණලා තියෙන්නේ 140කට. එහෙනම් විකුණනම සල්ලි එනවා දේපල පිරියත උපකරණ විකුණු ආයෝජනයක් 140යි මුදල් ගලායි. ඊළඟට වර්ෂයේ තුල දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාගමනයක් සිදු කර නොමැති අතර 2023 3.31 දිනට යන්ත්‍රයක් මිලදී ගෙන ඇත. යන්ත්‍රය මිලදී ගත් එක පස්සේ හොයාගමු. දැන් දේපල පිරියත උපකරණ ගත්ත ශේෂවල මුදල් හා මුදල් සමාන දේ අපිට අන්තිමේට ලැබිය යුතු පොලි. ලැබිය යුතු පොලි ගිණුමක් ගහ ගන්නවා. ලැබිය යුතු පොලි. වත්කම් ගිණුමක් ලැබිය යුතු පොලි. ලැබිය යුතු පොලිය ආරම්භයේ 100ක් තියෙනවා. වත්කමක් නිසා හර. අවසානයේ තියෙනවා 80. අවසානයේ තියෙනවා 80. දැන් පොලි සම්බන්ධව මොනවද තියෙන්නේ කියලා බලමු අපිට. රයිට් ඔන්න ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් ස්ථාවර තැන්පතු පොලි ලාභය වර්ධි 150ක් දාලා තියෙන ලාභයට එකතු කරලා තියෙනවා. එහෙනම් ස්ථාවර තැන්පතු පොලිය මුදලින් ඔක්කොම ලැබෙලා නැහැ කියලා අපිට තේරෙනවා. ලැබිය යුතු පොලියක් තියෙන්නේ හින්දා. එහෙනම් මම මෙතනින් පොලි ආදායම ලාභය හොයද්දී එකතු කරලා තියෙන 150 මෙතනින් අයින් කරනවා. අයින් කරලා මම හොයන්න යන්නේ මුදලින් හම්බෙච්ච පොලි ආදායම. එහෙනම් වර්ෂයට මුදලින් හම්බුණා නම් මුදල් පානකින්ම අර කරලා මෙතන බැර වෙන්න ඕනේ. වර්ෂයට අදාළ එක ආදායම් ප්‍රකාශයට විහිදලා තියෙන එක 150 මෙතෙන්ද දානවා. දැන් 250යි මෙතන 170යි මේ තමයි ආයෝජනයේ මුදලින් හම්බෙච්ච ටික. එහෙනම් ඒ 170 ආයෝජන ක්‍රියාකාරකම් වල පොලි ආදායම 170යි. රයිට් මුදල් ලැබෙනවා. ඊළඟට අනිකුත් ජංගම වත්කම්. ජංගම වත්කම් අපි දන්නවා කාරක ප්‍රාග්ධනට ගැලපෙන්නේ. ජංගම වත්කම් 5800 සිට 6400ට 5800 සිට 6400ට 600කින් වැඩි වෙලා. එහෙනම් ජංගම වත්කම් වැඩි වීම. ජංගම වත්කම් වැඩි වුණා කියලා කියන්නේ රයිට් මුදල් ගලා යනවා රුපියල් 600ක්. කාරක ප්‍රාග්ධනය 600යි. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය බලන්න 19100 සිට 20100ට 1000කින් වැඩි වෙලා. ඒ කියන්නේ කොටස් නිකුත් කරලා සල්ලි ලැබිලා මූල්‍ය ක්‍රියාකාරකම් වල කොටස් නිකුතුව. රයිට් 1000යි මුදල් ලැබිලා. ඊළඟ ආදායම් බදු වෙන් කිරීම. ආදායම් බදු වෙන් කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ගෙවලා නැහැ. එහෙනම් ආදායම් බදු වෙන් කිරීමේ ගිණුම දාගත්තම ඒකේ තියෙනවා 200ක් ආරම්භයේ අවසානයේ තියෙනවා 300යි. අවසානයේ තියෙනවා 300යි. දැන් බලන්න වර්ෂයට අදාළ ආදායම් බද්ද එතන ගැලපුම් වලින් එන්න ඕනේ ආදායම් බද්ද. දැන් ඉස්සෙල්ලා බලමු. ආදායම් බදු තියෙනවා 2400ක්. හැබැයි මෙතන ගත්තේ අපි බදු පෙරලා වෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අපිට මුදලින් ගෙවපු බද්ද විතරක් හොයා ගන්න පුළුවන්. ආදායම් ප්‍රකාශයට යන වර්ෂයට අදාළ එක 2400යි. එහෙනම් මුදලින් ගෙවලා තියෙන බද්ද අපිට හොයාගන්න හැකි 2600යි 2300යි මේ තමයි මුදලින් ගෙවලා තියෙන ටික. මුදල් පාලනය කිරීම බැර කරලා මෙතෙන් හර කරලා. එහෙනම් මුදලින් ගෙවපු ආදායම් බද්ද වෙන්න මෙතන අපි දානවා ආදායම් බදු. right 2300යි මුදලින් ගෙවලා තියෙන්නේ. මුදල් ගලා යාම. ඊළඟට යෝජිත ගෙවිය යුතු ලාභාංශ. එහෙනම් ගෙවිය යුතු ලාභාංශ යෝජිත ලාභාංශ ගෙවිය යුතු තියෙනවා 500ක්. right ආරම්භයේ 500යි අවසානයේ තියෙනවා 400යි. දැන් අපි ළමයි මුදල් පදනමට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හදන. ඒක නිසා අපිට හොයන්න වෙනවා වර්ෂයට අදාළ right ගෙවලා තියෙන මුදල්. එහෙනම් ලාභාංශය දැන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තියෙනවා 1210යි. එහෙනම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය නැත්නම් 1210 දැර පැත්තට දාන්න අපිට ගන්න පුළුවන් 1710යි
1310යි මුදලින් ගෙවලා තියෙන්නේ. හරි? 1310යි ලාභාංශ ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම් වල. ලාභාංශ ගෙවීම 1310 මූල්‍ය ක්‍රියාකාරකම් වල. ඊළඟට උපචිත ණය පොලිය. අන්න උපචිත ණය පොලිය. එහෙනම් ණය පොලිය ගිණුමක් ගැහුවොත් ණය පොලිය උපචිත ණය පොලිය ගිණුම හරි. උපචිත ණය පොලිය ආරම්භයේ තියෙනවා 120ක් 120ක් අවසානයේ තියෙනවා 240ක් 240යි. right. දැන් බලන්න වර්ෂයට අදාළ ණය පොලිය කීයද කියලා දීලා තියෙනවද කියලා. අන්න ණය පොලිය කියලා කීයද කියලා නැති නිසා අපි සලකනවා මූල්‍ය වියදම් ඇතුළේ තියෙන ණය පොලිය කියලා. එහෙනම් මූල්‍ය වියදම් තියෙනවා 1520ක්. එහෙනම් ලාභය වලදී ඔක අඩු කරලා තියෙන්නේ. එහෙනම් ණය පොලිය කියලා 1520 මම මෙතෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන මුදලින් ගෙවපු ණය පොලිය හොයන්න යනවා. right. එහෙනම් ආදායම් ප්‍රකාශනය කියලා 1520 දාලා 1640යි මුදලින් ගෙවපු ටික හොයන්න පුළුවන්. 1640යි එහෙනම් 1400යි මේ තියෙන්නේ ණය පොලිය මුදලින් ගෙවපු ටික. එහෙනම් ඒක මෙතනින් අඩු කරගන්නවා. ණය පොලිය 1400යි ණය පොලිය. හොඳයි. ඊළඟට අනිකුත් ජංගම වක්කීම්. ජංගම වක්කීම් 1500 සිට 1720ට වැඩි වෙලා කාරක ප්‍රාග්ධනයේ ජංගම වගකීම් වැඩි වීම කීයක් තියෙනවද? 220යි. මුදල් ගලා ඒමක්. එහෙනම් ඔය ටික දීලා උඩේ නම් අපි ආදායම් ප්‍රකාශය බලමු දැන්. විකුණුම් ඕකේ විකුණුම් පිරිවැය දල්ලාභය වෙනත් ආදායම් හරි මිනියම් වියදම් වෙනත් වියදම් හරි මූල්‍ය වියදම් හරි බදු පෙර ලාභය ගත්ත ආදායම් බද්ද හරි රඳවගත් තිබීම හරි මුළු විස්තීර්ණ ආදායම අතරින් එන එක ගත්තා ලාභාංශය හරි අඩු කරලා රඳවගත් තිබීම. එහෙනම් දැන් අපිට පුළුවන් දීපල පිරිය සුත් කරන කිනුම් වහගන්න. දීපල පිරිය සුත් කරන කිනුම් බැලුවොත් බැලගත්ත වැඩි 4යි 10යි 12යි 6යි 10240යි. දේපල පිරියතුක් කරන ගිරුමේ හර පැත්තෙන් එනවා 240ක දේපල පිරියතුක් කරන මිලදී කියන්නේ. එහෙනම් ආයෝජන දේපල පිරියත උපකරණ මිලදී කියන්නේ 240යි මුදල් ගලා යාම. right. එහෙනම් අපිට පුළුවන් දැන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය right තුලනය කරගන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුලනය කරගන්න. එහෙනම් තමයි දැන් අපි බලමු කාරක ප්‍රාග්ධනයේ ගැලපීමට පෙර මුදල් ප්‍රවාහය කියන්නේ කියලා 4530 ධන 600 ධන 100 ඍණ 150 ධන 1520 එහෙනම් 6600. ඊට පස්සේ මෙතන 6600න් 600ක් අඩු කරලා 220ක් එකතු කරාම 6220යි. 6220 මේක අයින් කරාම ඒ කියන්නේ 2300කුත් 1400කුත් අයින් කරාම 2520යි. මේ තමයි ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය. ඊට අමතරව මෙතන ගත්තාම ආයෝජන ක්‍රියාකාරකම් 140 170 එකතු කරලා 240ක් අඩු කරනවා. එහෙනම් අපිට 70ක් එනවා. මේ තමයි ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය. ඊළඟට මෙතන 310ක් ඍණ එනවා. මේ තමයි මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය. යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඔය තුනම එකතු කරමු. ඒ කියන්නේ 2520යි 70යි එකතු කරලා 310ක් අඩු කරා 2280ක් එනවා. 2280 තමයි වර්ෂය තුල ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. එහෙනම් දැන් අපි බලමු right ආරම්භයේ මුදල් කොච්චර තිබිලා තියෙනවද? ආරම්භයේ මුදල් හා මුදල් සමානද? right 2019 4යි 1 දින නැත්නම් ආරම්භක මුදල් හා මුදල් සමානද 600ක් වේ. 600ක් තිබ්බාම right එහෙනම් මෙතන 2880ක් වෙන්න ඕන අවසානයේ 2020 3.31 මුදල් හා මුදල් සමානද right 2820යි ගන්න හරි.
පස්වෙනි ගානේ ආයන්න කොටස නැත්නම් මේ පේපර් එකේ අවසාන කොටස සාකච්ඡා කරන්න යන්නේ. right? එතකොට පහේ ආයන්න ලාභ පරිමාණ විශ්ලේෂණයට අදාළව දීලා තියෙන්නේ. කුඩ වර්ගයක් නිපදවීමට සැලසුම් කරන සමාගමක් සම්බන්ධයෙන් එක් කුඩයක් නිපදවීමට අවශ්‍ය පිළිවෙල, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, අනිකුත් විචල්්‍ය පොදුකාර පිළිවෙල. දායක විකුණුම් අනුපාතය 40%යි. ස්ථාවර පිළිවෙල 4,80,000ක් වේ ඇස්තමේන්තු කර ඇත. අප්‍රේල් මාසය තුලදී කුඩ 2500ක් විකුණන්න අපේක්ෂා කරනවා. එහෙනම් අපිට ඉස්සරෝ මේකේ ගන්න පුළුවන් විචල්්‍ය පිළිවෙල, ඍජු ද්‍රව්‍ය පිළිවෙල දීලා තියෙනවා 350. ද්‍රව්‍ය පිළිවෙල. ඊට පස්සේ ඍජු ශ්‍රමය දීලා තියෙනවා 200ක්. right. ඊට පස්සේ අනිකුත් විචල්්‍ය පොදුකාර පිළිවෙල දීලා තියෙනවා 50. right. එහෙනම් මේ ටික එකතු කරාම 600ක් තියෙනවා. මේ තමයි ඒකකයක මුළු විචල්්‍ය පිළිවෙල. හරිද? දැන් ළමයි අපෙන් අහනවා එක් කුඩේක විකුණුම් මිල කීයද කියලා. දැන් අපිට දීලා තියෙනවානේ ගානේ දායක විකුණුම් අනුපාතය 140යි කියලා. එහෙනම් අපි දන්නවා දායක විකුණුම් අනුපාතය 140යි නම් විචල්්‍ය පිළිවෙල අනුපාතය 160ක් වෙන්න ඕනේ. 160ක් වෙන්න ඕනේ. නේද? විචල්්‍ය පිළිවෙල අනුපාතය 160යි. එහෙනම් ළමයි එක් කුඩේක විකුණුම් මිල අහනවා. විකුණුම් මිල හොයද්දී අපිට ගන්න පුළුවන් විචල්්‍ය පිළිවෙල අනුපාතය සමානයි විචල්්‍ය පිළිවෙල බෙදීම විකුණුම් මිල. එහෙනම් අපි දන්නවා right අපිට ගන්න පුළුවන් විචල්්‍ය පිළිවෙල අනුපාතය 0.6යි. විචල්්‍ය පිළිවෙල අපි දන්නවා 600යි කියලා. විකුණුම් මිල තමයි අපි දන්නේ නැත්තේ. විකුණුම් මිල. එහෙනම් විකුණුම් මිල තනි කරලා ගත්තාම අපිට ගන්න පුළුවන් රුපියල් 1000ක් විදිහට right විකුණුම් මිල. ඔන්න පළවෙනි කොටස හරි. දෙවෙනි එක ඉල්ලනවා ඒකකයක දායකය. හරි? ඒකකයක දායකය. එහෙනම් ඒකක දායකය සමානයි ඒකක විකුණුම් මිල ඍණ ඒකක විචල්්‍ය පිළිවෙල. එකක විකුණුම් මිල 10යි විචල්්‍ය පිළිවෙල තියෙනවා right රුපියල් 600ක්. එහෙනම් දායකය අපිට ගන්න පුළුවන් රුපියල් 400යි. right. තුන්වෙනි කොටස. සමච්ඡේදන ඒකක ගන්න වටිනාකම. තුන්වෙනි එක සමච්ඡේදන ඒකක ගන්න. සමච්ඡේදන ඒකක ගණන සමානයි ස්ථාවර පිළිවෙල බෙදනවා දායකයෙක්. right. එහෙනම් ස්ථාවර පිළිවෙල මේ ගානේ දීලා තියෙනවා 4,80,000ක්. එහෙනම් 4,80,000 බෙදන්න ඕනේ දායකය 400. එහෙනම් බලමු අපිට දැන් කීයක් එනවාද කියලා. 4,80,000 බෙදීම 400 අපිට එනවා ඒකක 1200. ඒ කියන්නේ ඒකක 1200ක් විකුණනකොට ලාභත් නැහැ අලාභත් නැහැ. ඊළඟ ඒක මිලනවා තව කොටසක් සමච්ඡේදන වටිනාකම. එහෙනම් අපිට ලේසියෙන් ගන්න පුළුවන් සමච්ඡේදන ඒකක ගණන ගුණ කරනවා එකක විකුණුම් මිලේ. එහෙනම් සමච්ඡේදන ඒකක ගන්න 1200යි එකක විකුණුම් මිල අපි හොයාගත්ත ගානේ රුපියල් 1000ක් විදියට. එහෙනම් අපිට ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 12ක් විදියට right සමච්ඡේදන විකුණුම් වටිනාකම. ආරක්ෂණ ආන්තිකය හතරවෙනි එක ඒකක ගන්න. ආරක්ෂණ ආන්තිකය සමානයි අපේක්ෂිත විකුණුම් ඒකක ගණන ඍණ සමච්ඡේදන ඒකක ගණන. හරි. අපේක්ෂා කරනවා අපි මාසය තුල කුඩ 2500ක් විකුණන්න
සමච්ඡේදනය වෙනවා ඒකක 1200යි. එහෙනම් 1200ක් ගියාම ඒකක 1300යි ආරක්ෂණ ආන්තිකය. right පහ. අපේක්ෂිත මට්ටමේදී ලාභය හෝ අලාභය right අපේක්ෂිත මට්ටමේදී ලාභය හෝ අලාභය අපි දන්නවා ලාභය හොයන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපි මෙතෙන්දි ගන්නවා ලාභය සමානයි ආරක්ෂණ ආන්තිකය ඒකක ආරක්ෂණ ආන්තිකය ඒකක ගුණ කරනවා එකක දායකේ ඒකක දායකේ ආරක්ෂණ ආන්තිකය 1300යි එක දායකය අපි ගත්තා රුපියල් 400යි රුපියල් 400යි එහෙනම් 1300 ගුණ කරනවා 400 අපිට එනවා රුපියල් 520000ක ලාභයක් 520000ක ලාභයක් ඊළඟට අවසානික රුපියල් ලක්ෂ 8ක ලාභයක් ලැබීමට අලෙවි කළ යුතු කුඩ සංඛ්‍යාව 6 එනවා ලියනවා ඉලක්ක ලාභයක් නැත්නම් රුපියල් ලක්ෂ 8ක ලාභයක් ලැබීමට විකිණිය යුතු කුඩ සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය ධන ඉලක්ක ලාභය බෙදීම right දායකය එහෙනම් ස්ථාවර පිරිවැය අපිට දීලා තියෙනවා ගානේ 4,80,000ක් ඒ වගේම ඉලක්ක ලාභය දීලා තියෙනවා ලක්ෂ 8ක් එහෙනම් එක දායකය 400යි එහෙනම් අපිට පුළුවන් උත්තරයේ විදිහට 4,80,000 ධන ලක්ෂ 8 ඒක බෙදන්න 400 උත්තරේ ඒකක 3200 එහෙනම් ඒකක 3200 එහෙනම් මේකත් එක්ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය කතා කරලා ඉවර කරනවා අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයත් එක්ක එනම් ආපහු නැවත මුණ ගැහෙමු